So ladies and gentlemen, you do not need any further introduction. මම හිතන්නේ කාටවත් වෙනම අලුතෙන් මම හඳුන්වා දීමක් දැන් කළ යුතුයි කියලා. මේ දවස්වල ලංකාවේ නම්බර 1 YouTube content creator විදියට හැඳින්වුවොත් ඒ වරදක් නෙමේ. ඒ වෙන කවුරුත් නෙමේ. රතින්දු සේනාරත්න නොහොත් රට්ටා. Welcome to Bisnomics. Thank you for inviting me, Tarindu. Pleasure to have you, Ratta. Now I can call you Ratta. You wanted me to call you Ratta. Yes, Ratta. So let's start with this exact name. Then අපි දන්නවා YouTube එකේ අපි මාකටිං කරනකොට content creation කරනකොට ඉතාමත්ම වැදගත් වෙන දෙයක් තමයි මේ branding. ඇත්තටම YouTube එකට දැන් companies එන්නේ branding වලට ඒ වගේම දැන් කොච්චර channels තිබුණත් ඒ හැම channel එකකටම ඕන කෙනෙකුට brand එකක් තියෙන්න ඕන. මේකට අනිවාර්යෙන් රට්ටා කියන්නේ මුළු ලංකාවම දන්න brand එකක්. අපේ බලාපොරොත්තුව වෙන්නේ ඒ brand එක කවදා හරි ලෝකෙ පුරා පැතිරෙන්න කියලා තමයි. මට දැනගන්න ඕන කොහොමද මේ රට්ටා කියන නම හැදුනේ? ඒ වගේම කොහොමද ඔබ මේ සමාජ මාධ්‍ය social media and YouTube වලට පැමිණියේ? රට්ටා කියන නම හැදුන එක ගැන රට්ටා කියන නම හැදුන එක ගැන කියන්නේ කතා කරොත් ඒක මීට කලින් මම ඔෆිස් කෝපරේට් වල හිටියා ජොබ් එකක් කරන ගමන් ජොබ් එකේ ඔෆිස් එකේදී මගේ නම රතින්දු ඉතින් රතින්දු කියලා කිව්වහම ඒක කොමන් නමක් නෙමෙයි ඉතින් මම ඔෆිස් එකේ ගිහිල්ලා ඉන්නකොට කට්ටිය අහුවම මොකද්ද නම කියලා මුලින්ම ගිහිල්ලා ඉන්නකොට අහුවම නම කියලා මම රතින්දු කිව්වහම අපේ ඔෆිස් එකේ හිටපු අයියා කෙනෙක් තමයි මේ රතින්දු කිය ඉන්න බෑ බං අපි රැට්ටා කියමු කියලා රැට්ටා කියන නම දැම්මේ ඉතින් ඒක ඊට පස්සේ ඔෆිස් එකෙන් දිගින් දිගටම මට රැට්ටා කිය කතා කරා ඊට පස්සේ මම 2016 දී channel එක පටන් ගද්දී social media වලට එන්ටර් වෙද්දී මම හිතුවා මොකද්ද දාන නම මගේ මේ page එකට දාන නම මොකද්ද කියලා හිතේ තියෙනකොට මම හිතුවා ඉතින් මට කට්ටිය කතා කරන රැට්ටා කියලා. මම රැට්ටා කියලාම දානවා කියලා. රැට්ටා කියලාම දැම්මා. ඒ නම ඇත්තටම මේ තරද මේ නම මම මේක ලොකුවට හිතලා දැම්ම නමක් නෙමෙයි. නමුත් ඒකේ අර නමේ මාකටිං වල බේසික්ස් ටික තියෙන්න ඕනේ බේසික්ස් ටික බ්‍රෑන්ඩ් එකේ තියෙන්න ඕනේ බේසික්ස් ටික හොඳටම තියෙනවා ඒ නමේ මොකද කැචි නේම් එකක් කියන්න ලේසි කිව්වහම මතකෙ හිටිනවා අපි කියනවා එකෝයින් සවුන්ඩ් එකක් තියෙනවා Google කිව්වහම වගේ රැට්ටා කිව්වහම අර ඒක කැචි ගතියක් තියෙනවා අර සිංහලෙන් කියනවා ඝන පිහිටවල දාපු නමක් වගේ ලස්සන ගතියක් තියෙනවා නමේ ඉතින් ඒ නමත් කට්ටිය ආදරෙන් වැළඳගත්තා රැට්ටා කියන නම එහෙම තමයි රැට්ටා කියන නමේ ආරම්භය වුණේ. සෝෂල් මීඩියා වලට කොහොමද එන්ටර් වුණේ කියලා කියනවා නම් මම සෝෂල් මීඩියා නෙමෙයි content creation කියන එක පටන් ගත්තේ ඇත්තටම ඒකට මට අර ඉන්ස්පිරේෂන් එකක් උනේ ඒ කාලේ තිබ්බ වයින්ස් කියලා platform එකක්. තප්පර 7 වීඩියෝස් දාන වයින්ස් කියලා platform එකක්. කොළපාට ලෝගෝ එකත් එක්ක V අකුරත් එක්ක තියෙන platform එකක්. තප්පර 6ක් වගේ මම තප්පර 6 වීඩියෝස් දාන්න පුළුවන්. ඒ platform එක මම ගොඩක් follow කරා ඒ කාලේ තිබ්බ කාලේ. දැන් ඒ platform එක නැති වෙලා ගිහින් ඒ platform එක තිබ්බ කාලේ ගොඩක් follow කරනකොට ඔය platform එකෙන් මටත් හිතුණා මේ මටත් ඔය වැඩේ කරන්න පුළුවන් නේ කියලා මම පොඩි video clips ඒ කාලේ හදලා දැම්මා මේ YouTube එකේ but ඒවා අර viral වුණේවත් කවුරුත් අඳුනගත්තේවත් නෑ views එක දෙක තමයි තිබ්බේ ඊට පස්සේ 2016 දී මට නිකමට හිතුණා නිකන් වීඩියෝ එකක් වයින්ස් වලට වඩා වීඩියෝ එකක් හදලා පොඩ්ඩක් දාලා බලන්න ඕනේ කියලා මොකද මගේ ගෙදර කැමරාවක් තිබ්බ කැමරාව ටෙස්ට් කරගන්න ඕනේ ගමකුත් තිබ්බා ඒක නිසා මම ගෙදර ඉන්න වෙලාවේ නිවාඩු දවසක ට්‍රයිපොඩ් එක ගහලා කැමරාව වටවල වීඩියෝ එකක් කරලා ඒක දැම්ම Facebook එකේ දැම්මට පස්සේ ඒක ඒ කාලේ හැටියට වයිරල් ගියා. ඒ කාලේ හැටියට වයිරල් කියන්නේ බිඳුවෙන් පටන් ගත්තා. මොකක් ගැනද වීඩියෝ එක මම වීඩියෝ එක අද්භූත පුටුව කියලා වීඩියෝ එක තියෙන නම අපේ අර හැම ගෙදරකම තියෙන පුටුවක් ගැන. ඇඳුම් වනලා තියෙන පුටුවක් ගැන. ඒ පුටුව කවදාවත් අස් වෙන්නේ නැහැ. ඉඳ ගන්න පාවිච්චි කරන්නෙත් නැහැ, අස් වෙන්නෙත් නැහැ. ඒක නිසා මේ එන්න ඒක ගැන තමයි වීඩියෝ එක ගැහුවේ. ඒක ඉතින් අර හැමෝටම රිලේටබල් හින්දා ඒක ගොඩක් අර ඔෆිස් එකේ කට්ටිය ෂෙයා කරන්න පටන් ගත්තා කොහොම හරි ඒ කාලේ හැටියට views 10000ක් දවල් ලොකු ගාණක් ඒ කාලේ හැටියට views 10000ක් කියන්නේ ඉතින් පළවෙනි වීඩියෝ එකට එහෙම අහපුවම මම හිතුවා ඉතින් මේකේ potential එකක් ඇති ඒ කියන්නේ අර monitor potential එකට වඩා නිකන් මේ අර self satisfaction එකක් තියෙනවා ඒක නිසා දෙවෙනි වීඩියෝ එකත් හදලා දැම්ම දෙවෙනි වීඩියෝ එකත් viral ගියා තුන්වෙනි වීඩියෝ එක එහෙම මම අර හොබි එකක් හැටියට පටන් ගත්තා. හැබැයි මේ වෙනකොට ඒක ඔබේ ප්‍රධාන කැරියර් එක වෙලා. දැන් මගේ කැරියර් එක වෙලා තියෙනවා ඒක. හොබි එකක් හැටියට පටන් ගත්ත එක 2016 දී මේ වෙනකොට කැරියර් එක වෙලා තියෙනවා. මම හිතන්නේ රතින්දු අපිට ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ තමයි
මේ තමන් රස්සාවක් කරාට ඒ තමන් කැමති දේ නෙමෙයි කරන්න කියන. දැන් ඔබ වාසනාවන්තයි ඇති. මොකද ඔබ කැමති දේ ඔබට සතුටක් ගෙන දේ ඔබ හැමදාම කරනවා. ඔබ ඒකේ මුදල් උතුපේනවා. අපි ඔබට සුබ පතමයි එකට. Right now I want to ask you about since you mentioned about that brand, since you mentioned about the story you made about this chair, Adbhuta Puttu කියන කතාව කට්ටියට ගොඩක් relate to, right? It was very relatable to everyone. Now when a brand is coming on to content marketing, now what you do today can be called content marketing, because you don't just make a post or a video, you make a story regarding something and you connect the brand to it. Now when a brand is trying to connect itself with a story, what are the main things they must be careful about, and what are the main things they must look into? Actually, relating a story to a brand is more difficult than it seems. When we are making a video, it's just when we see an incident, we come home and write a script and do a video. But when it comes to a brand, it's a different ball game, because you can't just take an incident and connect it to the brand. You have to start from the brand and build the story around the brand. Okay. And even though the brand is only coming at the last part. Exactly. You have to build the story around the brand, but you have to be very careful, more careful than you are making a video on your own, because brand has values. You have to relate the story to the brand's values, and you have to pass a certain message. When you're doing a normal video, you don't have to consider those things, you don't have to worry about those things. But when you are working with a brand, you have to look at those things. Brand has values, brand has you have to pass a message, and most importantly, the commercial we make should not look or feel like a commercial. If it feels like a commercial, if it looks like a commercial, people won't come and watch that commercial. That's the main difference of TV commercials and YouTube commercials. In a TV commercial, you sit in front of the TV commercials are shown to you, but and you know they are trying to sell something. You know they are trying to sell something. But in the case of YouTube commercials, you can't show the commercial to the people. People have to come and watch the commercial. There must be an interest for them to come and watch the commercial. So all those things you should have in mind when you do a commercial video to a brand. So it's a different ball game, you have to take a different path when you are... Now when you're talking about this content marketing, now let's say when a company wants to get a particular YouTube video done, all right, now there also sometimes the focus is trying towards selling, but you're saying they must understand that you can't be selling too much in the video. Exactly. It has to be very subtle. Exactly, otherwise the video will be boring, and if the audience knows this content creator is trying to selling something, they will skip the video. So you have to build a nice story around the product, and subtly you have to bring the product up in the video. Otherwise the video won't be successful. Understood. Ratindu, now let's talk about YouTube monetization. දැන් මොකද මේ වෙනකොට ගොඩක් සමාජයේ ඉන්න තරුණ පිරිස් එයාලගේ ලොකු අදහසක් ප්ලෑන් එකක් තියෙනවා කවදාද YouTube channel එකක් පටන් ගන්න. දැන් අපි ගත්තොත් මම පාසල් යන සමයේදී ඒ කාලේ ඉන්ටර්නෙට් උත් බොහොම අඩුවෙන් තිබුණේ. හැබැයි ඒ කාලේ කම්පියුටර් ගේම්ස් තමයි ප්‍රධානම ඩිස්ට්‍රැක්ෂන් එක විදියට තිබුණේ කම්පියුටර්ස් වල. හරි. දැන් ඒ කාලේ ඉතින් අම්මලා තාත්තලා බනිනවා. හරි. විශේෂයෙන්ම තමයි මගේ තාත්තා මට කියලා තිබුණා ඉස්සර කම්පියුටර් ගේම් ගහලා අහුවෙන්න එපා ඕ ලෙවල් ඒ ලෙවල් අවුරුද්ද කියලා. ඒ ඇස් විභාගයක් ෆේල් වුණොත් එහෙම කම්පියුටර් පිටිම තමයි යන්නේ. ඔබ හරි. දැන් මම අහන්න කැමතියි හැබැයි මේ වෙනකොට රතින්දු ලෝකෙ වෙනස් වෙලා. දැන් මම දන්න සමහරක් අය ඉන්නවා එයාලා ගේම් ගහලා ඒ ගේම් ගහන එකේ රෙකෝඩින් එක ඉන්ටර්නෙට් එකේ දාලා ලක්ෂයක් විතර හොයනවා මාසෙට. අනිවාර්යයෙන්. හැබැයි හොඳටම ක්වොලිෆයිඩ් වෙච්ච ප්‍රොෆෙෂනල් කෙනෙකුත් සමහරකට හොයන්නේ 50000යි 40000යි. ඉතින් දැන් ලෝකෙ වෙනස් වෙලා. ඩිජිටල් මීඩියාත් එක්ක ඒක මම හිතන්නේ අපේ විශේෂයෙන්ම දෙමව්පියන් උත් ඒක දැනගන්න ඕන දෙයක්.
දැන් කවුරු හරි තරුණ පිරිසක් ඉන්නවා නම් දැනගන්න කැමති කොහොමද මේ YouTube හරහා සල්ලි හොයන්නේ? මොකද දැන් ගොඩක් කට්ටිය ඒක කරන්න ඕන, සමහරක් අය ඒක කරන්නම් වාලෙත් කරන්න හදනවා. සමහරක් අය හිතනවා ඒක YouTube channel එකක් ඕපන් කරලා වීඩියෝ එක දාපුවම සල්ලි එනවා කියලා. now අපිට කියන්න කොහොමද මේ YouTube monetization එක වැඩ කරන්නේ විශේෂයෙන්ම මේ තරුණ පිරිස වලට දැනගන්න. ඇත්තටම තරද මේක මේ YouTube monetization එක මම ඉස්සෙල්ලාම basics කියන්නම් basic එක කියන්නම් කොහොමද technically YouTube monetization වැඩ කරන්නේ කියලා. technically YouTube monetization වැඩ කරන්නේ ඔයගොල්ලෝ අපි වීඩියෝ එකක් හදලා YouTube එකට දැම්මහම ඉස්සෙල්ලාම මොනවාද requirements තියෙනවා පාස් කරන්න ඕනේ. requirements එක පාස් කරපුවම ඒකට monetization enable වෙනවා. enable වුණාම අපි වීඩියෝ එක YouTube එකට දාලා viewer කෙනෙක් ඒ වීඩියෝ එක බලද්දි Google එකෙන් place කරනවා ඒක ඉස්සරහට ad එකක්. ඉස්සරහට හරි මැදට හරි banner ad එකක් හරි එම් place කරනවා. හැබැයි ad එකක් දාන්න පටන් ගන්න subscribers අඩුම ගානේ 1000ක් ඉන්න ඕනේ. ඒක තමයි මම ඉස්සෙල්ලා කිව්ව requirements තියෙනවා දෙකක් subscribers 1000යි watch time 4000කුයි complete කරපුවම තමයි monetization enable වෙන්නේ. enable වුණාට පස්සේ අපි දාන videos වලට Google එකෙන් YouTube එකෙන් දානවා පොඩි ad එකක් ඉස්සරහට. අර පොඩි banner එකක් skip ad කියලා එනවා banner මේ banner එකක් එනවා සහ skip කරන්න පුළුවන් ads එනවා. skip කරන්න පුළුවන් තමයි main video එක. main video ad එක. ඔව් main video එකේ ඉස්සරහට පෙන්වන ad එක. ඉතින් ඔය වීඩියෝ ඒ ad එක ක්ලික් කරොත් හරි එතකොට ad එක සම්පූර්ණයෙන් බැලුවොත් හරි ඒ ක්ලික් එකට අදාළ ගානෙන් 55ක් YouTube එකෙන් අපිට content creator ට ගෙවනවා. ඉතින් ඔහොම එක ක්ලික් එකකට පොඩි ගානක් සාමාන්‍යයෙන් හම්බෙන්නේ. එතකොට views ගාන වැඩි වෙද්දී clicks ගාන වැඩි වෙද්දී අර content creator එන revenue එක වැඩි වෙනවා. ඔහොම තමයි YouTube එකෙන් revenue එකක් generate කරගන්න විදිය. දැන් සාමාන්‍යයෙන් ලංකාවේ නම් ඒකේ CPM එක සාමාන්‍යයෙන් views 1000කට ඩොලර් 60ක් වගේ තමයි තියෙන්නේ. ඒ වුණාට පිටරටවල් වලට යද්දි ඒක ඊට වඩා ගොඩක් වැඩි. ඩොලර් 2-3 වෙන අවස්ථාවක් තියෙනවා. එක ක්ලික් එකකට. එක ක්ලික් එකකට. දෙක ක්ලික් එකකට නෙමෙයි views 1000කට. views 1000කට. ඉතින් ලංකාවේ ඒක ගොඩක් අඩුයි සාමාන්‍යයෙන් අර ලංකාවේ ඒක අර ලංකාවේ ජෙනරික් ප්‍රශ්නයක් ලංකාව දුප්පත් රටක් නිසා ඒ හින්දා ඒ කියන්නේ සාමාන්‍ය සංවර්ධිත රටවල් වල පෙන්නකොට ඒක වැඩිපුර charge කරනවා. වැඩිපුර charge කරනවට වැඩිය තරින්දු ඒගොල්ලෝ අර වියද කට්ටියගේ බයින් power එක වැඩි ඒක හින්දා expenditure power එක වැඩි ඒක නිසා ads වල ගාණ වැඩි value එක වැඩි. දැන් අපේ ලංකාවේ ad එකක් පෙන්නුවොත් පෙන්වන්නේ සාමාන්‍යයෙන් අර මේ මිනිසුන්ට මොකද්ද කියන්නේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ad එකක් ඒ වගේ තමයි යන්නේ. ඒ වුණාට පිටරට වලට ගියාපම Ferrari Lamborghini ads ඒ වගේ පෙන්නනවා. ඒකින්ද අර expenditure power එක වැඩි, buying power එක වැඩි හින්දා ads වල value එක වැඩි. අපේ ලංකාවේ චුට්ටක් value එක අඩුයි ads වල. ඒකින්ද click එකේ value එක චුට්ටක් අඩුයි. එහෙම තමයි basic YouTube එකෙන් revenue එකක් generate වෙන්නේ. නමුත් මේක පිටිපස්සේ ලංකාවේ විශේෂයෙන් ලංකාවේ ඒ ad revenue එකට වඩා ලොකු දෙයක් කරන්න පුළුවන් YouTube එක platform එකක් හැටියට භාවිතා කරලා තමුන්ගේ brand එකක් create කරගත්තොත්. brand එකක් හදාගත්තොත් ඒ revenue එකට වඩා revenue එක ඇත්තටම negligible brand එකක් හදාගෙන ඒ brand එක හරියට sell කරොත්. මොකද TV channels වලට radio channels වලට වඩා දැන් YouTube එකේ reach එක තියෙනවා ලංකාවේ. ඒක හින්දා හරියම brand එකක් හරියම solid audience එකක් fan base එකක් හදාගත්තොත් ඕන තරම් corporate sector එකේ sponsors ලා ඉන්නවා. රටන් ඔබ කියන දේ පොඩි දෙයක් අඩ් ගන්න කැමතිද? දැන් අපි දැක්ක ගිය අවුරුද්දේ ඒක statistics එකක් තමයි මම දැන් 2019 තමයි ලෝක ඉතිහාසයේ පළවෙනි අවුරුද්ද ලෝකෙම ගත්තාම online viewing වැඩි වුණාට සම්ප්‍රදායික රූපවාහිනියේ බලන ප්‍රමාණයට වඩා. අනිවාර්යෙන්. ඒකට සමහර වෙලාවට මේ ඒ අපි දැන් ඉන්නේ ඒ era එකේ තමයි දැන් අර TV එක කියන එක obsolete වෙගෙන යන people the world is migrating to online exactly. දැන් ලංකාවේ තාම antenna TV තිබ්බට පිටරටවල ගිහිල්ලා බලද්දී දැන් antenna TV කියන එක නෑ ඔක්කොම online තියෙනවා. ඉතින් මම කියන්නේ අර හරියම brand එකක් හදාගත්තොත් YouTube එක platform එකක් හැටියට use කරලා monetization කියන එක YouTube වලින් විතරක් නෙමෙයි YouTube revenue එකෙන් විතරක් නෙමෙයි. අර brand එක sell කරලත් ගොඩක් benefits ලබා ගන්න පුළුවන් ඒ monetization පැත්තෙන්. ඉතින් අතරින් වගේ ඉස්සෙල්ලා දැන් අම්මලා තාත්තලා මේ ළමයින්ට මේක කරන්න දෙන්න ඕනේද කියන ප්‍රශ්නේ. ඇත්තටම මේක සල්ලි හම්බ කරන මාර්ගයකට වඩා තරින්දු මේක මේ අර තමුන්ගේ දක්ෂතාවයක් ලෝකෙට පෙන්වන platform එකක් stage එකක්. You can actually show your creativity. Exactly.
දැන් ක්‍රියේටිව් මයින්ඩ් එකක් YouTube නැති කාලේ ඩිජිටල් මීඩියා නැති කාලේ ස්පොට්ලයිට් එකට එන්න නම් මීඩියා channel එකක් through හරි කවුරු හරි contact එකක් through හරි ගොඩක් screening වලින් පැනලා තමයි එන්න වෙන්නේ. දේශපාලන මේ හස්තයක් තියෙන්න ඕන ඉස්සරහට ගන්න ඕ වගේ ගොඩක් screening වලින් පැනලා තමයි එළියට එන්න. නමුත් මේ අබාධ විසුමක් සහිත barriers නැති මේ වගේ YouTube වගේ platform එකක් open වුණාම තමුන්ගේ දක්ෂතාවයක් තියෙනවා නම් ඒක කෙලිම stage එකකට දෙන්න පුළුවන්. ඒකට බලන්න demand එකක් තියෙනවා නම් අනිවාර්යෙන් මේ supply quality එක හොඳ නම් අනිවාර්යෙන් එතන demand එකක් තියෙනවා. ඉතින් මේක platform එකක් තමුන්ගේ creativity එක පෙන්වන්න creative content creator කෙනෙක් හැටියට මගේ අදහස monetization කියන්නේ සල්ලි කියන්නේ YouTube එකේ by product එකක්. by product එකක් මේක stage එකක් අපිට අපේ දක්ෂතාවය පෙන්වන්න. ඒතකොට ඒ ස්ටේජ් එකට කවුරු හරි එනවනම් විශේෂයෙන්ම කවුරු හරි ස්ටුඩන්ට් කෙනෙක් බලන් ඉන්නවනම් දැන් ඔබත් යම් වෘත්තිමය වශයෙන් ඒ ක්වොලිෆිකේෂන්ස් এডুকেෂන් හදාරපු කෙනෙක්. අනිවාර්යයෙන්. ඉතින් මේක නිකන් අර ෆෝන් කැමරා එකක් තිබ්බ පළියට මොකක් හරි කරන්න පුළුවන් වුණ පළියට වඩා ඒ මේකට හරියට ඒ බිස්නස් එකක් විදිහට එනවනම් ඒ ව්‍යාපාර දැනුමක් ඒ අධ්‍යාපනයක් එක්ක එනවනම් හොඳයි. හොඳම පොයින්ට් එකක් තරිදු. මොකද YouTube එකට ආවා කියලා ස්ටාර් එක පෑවුවා කියලා ඔගොල්ලෝ YouTube එකේ සස්ටේන් වෙන්නේ නැහැ. ඒ සස්ටේනබිලිටියට ප්‍රධානම වග කියන්න ඕන තමුන්ගේ අධ්‍යාපනය. ඒක නිසා ඕනේ ගේම් එකක් ගහන්න තමුන්ගේ අධ්‍යාපනය ෆස්ට්. ඒක නිසා ඕනේ තැනක රැඳී සිටින තමුන්ගේ අධ්‍යාපනය ෆස්ට්. ඒකින්ද ස්ටුඩන්ට්ස්ලා වුණත් කියන්න තියෙන්නේ අධ්‍යාපනය ඉවර කරන්න. ඒ අධ්‍යාපනයෙන් ගන්න පුළුවන් දේවල් මේ YouTube එකෙන්වත් කොහෙන්වත් ගන්න බෑ. ඒ ගන්න තියෙන දේවල් අරගෙන YouTube එකට එන්න. එතකොට අර අධ්‍යාපනයෙන් ගත්ත ඒවා ප්‍රැක්ටිකලි මේකේ ප්‍රැක්ටිස් කරද්දී සස්ටේන් වෙන්න පුළුවන්. මොකද මම සීමා කරනකොට ඉගෙන ගත්ත ගොඩක් මැනේජ්මන්ට් තියරිස් මම මේකට ඇප්ලයි කරලා තමයි සස්ටේන් වෙලා ඉන්නේ. ඒකින්ද අධ්‍යාපනයේ නම්බර් 1. එතකොට රටම මෙහෙම අහුවොත් ඒ YouTube channel එක රන් කරනකොට යම්කිසි ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ. දැන් අපිට පේනවා ඔබ වීඩියෝස් කරනකොට ඔබ හැම වෙලේම ස්පොන්සර්ඩ් නම් ස්පොන්සර්ඩ් කියලා එක දානවා. අනිවාර්යයෙන්. ඒතර මම දැක්ක ගොඩක් කට්ටිය කමෙන්ට් කරලා තිබ්බ ආදරේ රැට්ටා මොකද ස්පොන්සර්ඩ් එකත් ස්පොන්සර්ඩ් කියලා කියන හින්දා. ඉතින් ඒක ඒ වගේ ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ නේද? මේක අර views ගන්න ඕන. මොකද සමහරක් අය හිතන් ඉන්නවා අර views ගන්න ඕනේ. දැන් අපිට පේන සමහර කට්ටියගේ channel වල ඒ වෙන නම් වලින් හිතන් 1996 World Cup කියලා බොරුවට නම දාලා වෙන මැච් එකක වීඩියෝ සමහරක් අය දානවා. ඉතින් අර එහෙම වුණාම මේක එච්චර සස්ටේනබල් නෑ නේ. සස්ටේනබල් නෑ. අර කෙටි කාලීනව මොකක් හරි කරගන්න පුළුවන් තරමද ඒකට සස්ටේනබල් නෑ. රැඳී පවතින්න බෑ. ගොඩක් වෙලාවට YouTube එකේ තියෙන මේන්ම බෙනිෆිට් එකක් හා ඩ්‍රෝබැක් එකක් තමයි මේකට බැරියර්ස් නැති එක. ඕනේ කෙනෙකුට එන්න පුළුවන්. ඕනේ බොරුවක් කරන්න පුළුවන්. එතකොට අර ethics කියන ඒවා නෑ. YouTube මේවා රාමුවක් තියෙනවා. YouTube terms and conditions ඒක වටේ විදියක් හොයා ගන්නවා. ඒ රාමුව ඇතුලේ අපේ අර සංස්කෘතික රාමුවක් කියන එකක් නෑ YouTube එකේ. ඒක නිසා අර ethics රාමුවක් නෑ YouTube එකේ. ඒක නිසා ඕනේ කෙනෙකුට ඇවිල්ලා ඕනේ නැටුමක් නටන්න පුළුවන් මේක. ඒක ඩ්‍රෝබැක් එකක් වගේම බෙනිෆිට් එකක්. අර මිනිස්සුන්ට ඕන දෙයක් කරන්න පුළුවන් කියන එක මොනවාද බැරියර්ස් නැහැ කියන එක බෙනිෆිට් එකක්. ඉතින් ওই බෙනිෆිට් එකෙන් හරි ප්‍රයෝජන ගන්න අපේ ඇඟ ඇතුලේ තියෙන්න ඕනේ ethics කියන එක. අනිවාර්යයෙන්ම. මොකද ඕනේ මිනිස්සුන්ගේ ස්වභාවයෙන් එන එකක් තමයි මිනිස්සු කුණු හොයන්න හරි කැමති. මොනවාද නිර්වත මාකට් කරන්න හරි නිර්වත බලන්න හරි කැමති. ඉතින් ඒ වගේ දෙයක් මාකට් කරපුවාම ඒකට ලෝකේ ඕනේ තැනක ඩිමාන්ඩ් එක තියෙනවා. කෙටි කාලීනව ඩිමාන්ඩ් එක තියෙනවා. අර බ්‍රෑන්ඩ් එක මම කිව්වේ බ්‍රෑන්ඩ් එකක් හොඳ බ්‍රෑන්ඩ් එකක් හදාගන්න සොලිඩ් බ්‍රෑන්ඩ් එකක් හදාගන්න ඒක ස්ට්‍රැටජි එක නෙමෙයි. We will be back after this short break. Our focus today is on content marketing and we have the content marketing king of Sri Lanka for now. That is none other than Ratta. Stay tuned. We will be back. රටේ ලෝකයේ සිද්ධ වුණ බොහෝ දේවල් පිළිබඳ තොරතුරු ඔබට කියන්නට අපි සූදානම් වෙන්නේ. මෙහෙම කියොත් අපි කොට උඩ අදින් පස්සේ බස් දුවන්නේ 50%යි. උෂාත් බදියුද්දීන් කරිදාවද දේශප්‍රිය තඩක්ක මුඩියාද. Criminal assets accounts under probe. අංගුඩ ලොකා murdered in Bangalore. අපි බලමු අද දවසේ කාටුන් කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරලා සමුදා දෙවසුරාදා දක්වා උදෑසන 6:45ට දැන් වේදනාව කළමනාකරණය කරන්න පුළුවන්. වෛද්‍ය නාමා සේනසිංහ පැහැදිලි කරයි. අඟහරුවාදා උදැස්සන 7:30ට පැතිකඩ 3. ආයුබෝවන් නැවතත්. ඔබ එක්වන්නේ ශ්‍රී ලාංකීය ආර්ථික හා ව්‍යාපාර ක්ෂේත්‍රයේ සතියක කාලීන සංවාදය බිස්නොමික් සමගයි. අපේ අද මාතෘකාව YouTube content marketing සමාජ මාධ්‍ය ඩිජිටල් මාධ්‍ය හරහා නිකම්ම ඇඩ්වර්ටයිස්මන්ට් එහෙමත් නැත්නම් අපි කියනවා graphics normal videos දාන්න නැතුව
ඉන්ට්‍රෙස්ටිං රසවත් කතාවක් සමග බ්‍රෑන්ඩ් එකක් පාරිභෝගිකයාගේ මනසත් එක්ක සම්බන්ධ කරන්නේ කොහොමද යන්නේ. ඒ සඳහා අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ අද රැට්ටා. දැන් අපි කතා කරමු මෙතෙන්දී collaborations ගැන. දැන් social media වල ගොඩක් දුරට සාර්ථක දෙයක් තමයි collaborations. මම තනියෙන් දෙයක් කරනවට වඩා ඔබ තනියෙන් දෙයක් කරන්න හදනවට වඩා අපි දෙන්න එක්ව කරොත් එතෙන්දී යම්කිසි සාර්ථකත්වයක් තියෙනවා. අනිත් අපි දැකලා තියෙනවා බොහෝ YouTube content creators ලා මේ දේ කරනවා. We see lots and lots of content creators doing these collaborations. Even you have done some collaborations very successfully. Why do you think collaborations are successful? Collaborations are successful due to many reasons, Tarindu. Actually, if you can look at it in different viewpoints. Collaborations are successful for the industry. Collaborations are successful for your personal brand as well. But it's a double-edged sword. I would say it's a double-edged sword. You have to manage collaborations very carefully. If you look at it from the industry standpoint, most people think, most players in the industry think that a new entrant is a threat to the industry, or they're coming to steal the market share. They are coming to steal the market share. But that's a myth. According to me, that's a myth, because if a new entrant comes to the market, they come with their own audience, like a new flair. Yeah, new flair. And the main difference between YouTube and TV is the variety of YouTube, variety of the content in YouTube. If you sit in front of TV, you don't have a variety. You have to watch whatever they show at that particular time. Yes. But if you sit in front of YouTube, you can search and watch whatever you want. You can have multiple tabs open. Multiple tabs open, and you can watch whatever you want. That variety, if there were only one or two YouTubers, that variety won't be there. The audience will not come to YouTube from television. So when a new entrant enters to the market, best way to get him up is collaborations. I have done many collaborations with new entrants to the market. So when we do a collaboration, people, our own subscriber base get to know that new entrant. So ඒක ඒගොල්ලන්ටත් ලොකු වාසියක් මේ ඉස්සරහට එන්න. එතකොට and it keeps you also very new. Yeah, it keeps me also very new, and they come with their own audience. They come with many new subscribers to the industry. So it's from the industry standpoint, it's a very good thing to do collaborations and get new entrants to the market through collaborations. But when it comes to collaborating with people, when you look at it from personal point of view, you have to manage it very carefully. මොකද කියනවා නම් අතරම මේ මම collaborate වෙනකොට there is a brand I have developed, my standalone brand Ratta. I have to minimize the damage as much as possible when I'm collaborating with someone else. Correct. You can't let your brand get diluted. Exactly. I can't let my brand get diluted. So from personal point of view, collaborations you have to manage very carefully. But from the industry point of view, collaborations are very good for the industry. Collaborations are very good for new entrants. New entrants must come to YouTube. There has to be a lot of variety in YouTube in order for the new subscribers to come to YouTube. So collaborations is the way forward actually. Now, if I may ask, roughly how many people of Sri Lanka are actually on YouTube? Last year, statistics 6 million. There are 6 million Sri Lankans on YouTube. Sri Lankan YouTube So, accounts. safe to say almost 1/3 of the population on YouTube. YouTube, yeah, And exactly. 1/3 of the total population means
it's definitely Ratta, we have to agree that the online internet population is less than that. Yeah. So it's maybe a good 70 to 80% of the online population Yeah, actually yeah. on YouTube. Exactly, Now exactly. that's a considerable market. So in general marketing, I mean the viewers who are joining us, the audience members, they would be aware of certain principles like segmentation. Pick your segment, target the right crowd. Within that crowd, position yourself. Right, the basic, basics steps of of marketing, marketing. right? My question to you is, even when doing YouTube marketing, do those principles actually apply? And have you done that? Of course. All the basics of marketing apply to YouTube as well. YouTube segmentation is very basic marketing. Holy grail of marketing. Holy grail of marketing that applies to YouTube as it is. If you take me as an example, I address to a different segment of the market. I don't address to the entire YouTube market. I address to a different segment of the market. Example, Sinhala content, Sinhala speaking crowd, middle, upper middle class. Middle and upper middle. Yeah, middle and upper middle audience. And safe to say, in my understanding as a social media consultant, I've seen that you mainly seem to be focused between the 18 to 45 range. Exactly, yes. 80% of my audience are 18 to 45. So I address to that segment. But if you look at, if someone wants to sell a cosmetics product, it's not very effective. If they come to me, I can't sell cosmetics products because. Having said that, your change of characters in your videos is fantastic. Yeah, thank you very much, Darren. So if you want to sell some Let's say high-end luxury pen. High-end luxury pen, they shouldn't come to me because I address to a different segment. There are players, there are YouTube content creators who address to that particular market. So when a brand chooses a content creator to sell their product, they should be mindful that each individual content creator addresses to a different segment. So market segments definitely apply to YouTube marketing. And let's say now, since you mentioned you are focused more on the middle and the upper middle, that segment. So ඒ අනුව අර ඔබේ වීඩියෝස් වලට ඒ ගන්න ගෙදර ඔබ අඳින ඇඳුම් එතකොට ඒකේ ඒ ලයිටිං ඒ භාවිතා කරන වාහන ඒ ඔක්කොම ඒකට අනුව හැඩගැහෙන්න ඕන නේද? අනිවාර්යෙන්. මොකද මේ තරද දැන් මට මේ අපි කියමුකෝ අපි බයිසිකල් ටයර් කියන්නේ බයික් ටයර් ඇඩ් එකක් කරනවා කියලා. බයික් ටයර් ඇඩ් එකක් කරනවා නම් මම අර ෆුල් ලක්ෂරි ගෙදරක නිකන් පෝෂ එකක් පැදගෙන ඇවිල්ලා මට බයික් ටයර් එකක් විකුණන්න බෑ. අනිවාර්යයෙන්ම බයිසිකල් ටයර් එකක් විකුණන්න බෑ. ඒකට මම ඒ ලෙවල් එකේ background එක තමයි මගේ content එක මේ create කරන්න ඕනේ. Otherwise it won't be appealing to the target market. So ඉතින් target market එකේ mentality එකේ තමයි මම ඉන්න ඕනේ. මගේ content එක තියෙන්න ඕනේ. නැත්නම් ඒක ඒගොල්ලෝ බලන්නේ නැහැ. ඒගොල්ලෝ බලන්නේ නැහැ මේ content එක. ඒවත් ඔක්කොම තියාගන්න ඕනේ content එක create කරද්දී brand එකක් වටේ. දැන් සීගිරි සුකුමාලියේ සින්දුවේ lyrics දන්නවද? දන්නවා. ඇත්තටම ඔය ඒ සීගිරි සුකුමාලියේ සීන් එකත් මට ඇත්තටම වෙච්ච සිද්ධියක්. ඇත්තටම වෙච්ච සිද්ධියක්. කොල්ල වුණාම සාමාන්‍යයෙන් ඔය සීගිරි සුකුමාලියේ ඔව්. කල කොල්ලන්ගේ ඕනම version එකකුත් තියෙනවා. ඒ version එක නොදන්න කොල්ලෙක් නෑ. ඉතින් ඒ version එක තමයි ගොඩක් වෙලාවට trip ගියාපුවාම කියන්නේ. දැන් ඒ version එක තමයි ඔළුවේ තියෙන්නේ. දැන් එක සැරයක් මම musical එකකට ගිහිල්ලා මම ඉස්සරහාම හිටියේ. ඉස්සරහාම ඉඳලා අපි දැන් අපි ඔක්කොම එකට සින්දුව කියමු කියලා සීගිරි සුකුමාලිය කියලා මයික් එක ඔහොම ඇල්ලුවා. ඇල්ලුවාට පස්සේ මගේ ඉස්සරහට මේ මයික් එක ආවේ. මට ඇත්තට මේ වෙලාවේ ලිරික්ස් අමතක වුණා. මට අර version එකේ ලිරික්ස් ටික. රැට් ඒ කියන්නේ දැන් ඔබ කියන්නේ මේ ඔබ වීඩියෝස් වලට භාවිතා කරන මේ අදහස් ඒ සීන්ස්
ඇත්තටම වෙන දේවල් ඒ කියන්නේ මේ වගේ ඉන්ටරෙස්ටිං දේවල් රසවත් දේවල් අපි හැමෝටම වගේ වෙනවා. ඒවා මතක තියාගෙන ඒවල් පොඩ්ඩක් ලියා ගන්න එක බොහෝ දුරට අනාගතයට ප්ලෑනින් එකක් වෙනවා. අනිවාර්යයෙන් මම මගේ ෆෝන් එකේ නෝට්ස් තියෙනවා. මම හැම වෙලේම මොකක් හරි ෆනි දෙයක් දැක්කහම ඒකේ නෝට් එකක් දාගන්නවා. දැන් සීරි සුකුමාලියේත් ඒ වෙලාවෙම නෝට් එක දාගත්තා මේ ගෙදර ඇවිල්ලා හදන්න ඕනේ කියලා. ඉතින් ඒක ඒ විදිහටම හදන්න බෑ. ඒ විදිහටම හදන්න බෑ. තමුගේ ක්‍රියේටිවිටි එකට දාන්න ඕනේ. දාලා තමන්ගේ පර්සනැලිටි එකක් දාන්න ඕනේ. ඒක කට්ටියට අපීලින් වෙන්න ඕනේ. කට්ටිය බලන්න කැමති වෙන්න ඕනේ. ඒ වගේ අර ඉන්ග්‍රීඩියන්ට්ස් ටික ඔක්කොම දාලා අර ඩේ ටු ඩේ වෙන සිද්ධි හැදුවාම ගොඩක් මිනිස්සුන්ට ඒක වෙලා තියෙනවා ඇත්තටම ජීවිතේ. ඒක කට්ටිය එක කනෙක්ට් වෙනවා. ඒක රෙලෙවන්ට් වෙනවා. රිලේටබල් හින්දා කට්ටිය බදා ගන්නවා දැම්ම ගම. කොහොමද නැට්ට දැන් අපි ගත්තොත් මික්ස් එක දැන් ස්පොන්සර්ඩ් වීඩියෝස් උයි තමන් හදන නෝමල් වීඩියෝස් උයි ඒ අතරේ මික්ස් එක කොහොමද ගන්නෙ? ස්පොන්සර්ඩ් වීඩියෝස් ගැන කතා කරද්දී තරින්ද ගොඩක් වෙලාවට මේ අපේ අර ඔඩියන්ස් එකේ පොඩි නේචර් එකක් තියෙනවා. YouTube කෙනෙක් ස්පොන්සර්ඩ් වීඩියෝ එකක් දැම්මහම පොඩ්ඩක් ඇග්‍රෙසිව්ලි තමයි ඒ දිහා බලන්නේ. මේ දැන් ගොඩක් වෙලාවට ස්පොන්සර්ඩ් වීඩියෝ දාන්න පටන් ගත්තාම YouTubersලා ඒ කාලේ මුල් කාලේ දාන්න පටන් ගත්තාම ඔඩියන්ස් එක බැන්නා. දැන් මුන් හම්බ කරන්න ඉන්නේ. දැන් මුන් හම්බ කරගන්න යන්නේ. දැන් මේ අපිට ආතල් දෙන්න නෙමෙයි ඉන්නේ හම්බ කරන්න යන්නේ. ඔහොම කියලා ගොඩක් නෙගටිව් කමෙන්ට්ස් ආවා. නෙගටිව් කමෙන්ට්ස් එද්දී ඇත්තටම කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා හිර වුණා එතන තමුන්ගේ YouTube channel එකේ ස්පොන්සර්ඩ් වීඩියෝ එකක් දාන්න බැරි තත්යකට. එතකොට ඒ කාලේ තමයි මම ස්පොන්සර්ඩ් වීඩියෝස් වලට පැස්සේ. එතකොට මම හිතන්නේ ඒකේ ඉක්විලිබ්‍රියම් එක හොයාගත්තා by putting sponsored at the end of the title. Yes. And you also don't put a series of sponsored videos. You put your normal funny videos and a few sponsored videos. ඒකේ balance එකත් මේ maintain කරා. එතකොට sponsored කියලා දැම්ම එකෙන් අර තිබ්බ barrier එක කැඩුනා. කට්ටියට sponsored videos දාගන්න බැරුව හිටියේ barrier එක කැඩුනා. කැඩිලා අර ස්පොන්සර්ඩ් වීඩියෝ එකක් දානකොට ස්පොන්සර්ඩ් කියලා දැම්මම viewer දන්නවා ඒක ස්පොන්සර්ඩ් කියලා. ස්පොන්සර්ඩ් කියලා දන්න නිසා and they respect that honesty you show towards them as well. Exactly. They either can watch it or skip it. Right now, let's talk about government policy, because one key question I always ask from the guests of my show is what kind of support should the government give? Now, this is one industry which is on its own. Exactly. The content creators and the private sector is going on a journey and it seems to be booming right now. If the government was to support, maybe from a content creation industry wise specifically, or maybe broadly in terms of the we take the digital education, ආණ්ඩුව මොන වගේ උදව්වක්ද මොන වගේ ප්‍රතිපත්තිද තියෙන්න ඕන මේ ඩිජිටල් මාධ්‍ය සම්බන්ධ වෙලා ඉන්න ඔබ වගේ කට්ටියට කරන සහන කරන උදව් වශයෙන් ඔබ මොනවද දකින්නේ ඒගොල්ලෝ කරන්න ඕන කියලා. ඒ වගේම ඒ පැත්තෙන් විතරක් නෙමෙයි දැන් අපි ගත්තොත් ඩිජිටල් අධ්‍යාපනයේ පැත්තෙන් මොන වගේ පියවරද රජය ගත යුත්තේ? රජයෙන් ඇත්තටම මේ YouTube ගැන විතරක් කතා කරොත් අරද YouTube කියන මාකට් එක කොයිම රටකවත් රජයෙන් උස්සලා තිබ්බ මාකට් එකක් නෙමෙයි. මේක මේ self explore කරලා කට්ටිය හදාගත්ත මාකට් එකක්. platform එක හදලා දුන්නාම ඒකේ මාකට් එක හදාගත්තේ මේකේ content creatorsලා. එතකොට රජයකින් වෙන්න පුළුවන් ලොකුම උදව්ව තමයි ඒගොල්ලන්ට infrastructure හදලා දෙන එක. infrastructure එතකොට infrastructure කිව්වහම main අපි තාම ලංකාවේ ලෝකේ ගොඩක් රටවල දැනට data connections තියෙන්නේ internet connection තියෙන්නේ limited by bandwidth. අපේ තාම ලංකාවේ 50% විතර limited by bandwidth තියෙනවා, but අනිත් 50%ම තියෙන්නේ limited by data. data ටික ඉවර වුණාම මිනිස්සුන්ට content බලන්න විදිහක් නැහැ. ඉතින් market එකක් boom වෙන්න, ඒ market එක boom වෙන්න ප්‍රධානම දේ තමයි ඒ market එකට තියෙන infrastructure හරියට තියෙනවා නම්. දැන් මේකේ ලංකාවේ limited by bandwidth උන දවසට මේ internet connection limited by bandwidth උන දවසට අපේ market එක රැයෙන් නැගිටිනවා to its full potential. ඒ වගේ government එකට දෙන්න පුළුවන් infrastructure. එතකොට දැන් ලංකාවේ education system එකේ තාම digital කරණය වෙලා නැහැ තාම ලංකාවේ. ස්කෝලවල කියන්නේ YouTube බලන්න එපා, Facebook බලන්න එපා. Facebook බලන්න එපා කියන්නේ. ඒ වුණාට දැන් marketing කියන එක සම්පූර්ණම upside down වෙලා තියෙන්නේ Facebook du යටිකුරු වෙලා තියෙන්නේ මේ YouTube එකයි Facebook එකයි පැමිණීමත් එක්ක සම්පූර්ණ ඉස්සර පෝස්ටර් ගහලා ඉස්සර TV ඇඩ් දාලා කරපු මාකටිං දැන් සම්පූර්ණම යන්නේ YouTube එකේ Facebook එකේ.
Facebook එකේ. ඒ වගේ තාම ලංකාවේ ඒ වුණාට මාකටිං අධ්‍යාපනය ඩිජිටල් කරණය වෙලා නැහැ. පෞද්ගලික ආයතන වලින් මේ ඩිජිටල් අධ්‍යාපනය කියන එක දැනට මේ ප්‍රොවයිඩ් කරගෙන යනවා. නමුත් ලංකාවේ රජයේ අධ්‍යාපනය තාම ඩිජිටල් කරණය කියන එක ඇවිල්ලා නැහැ. දැන් ඕ වගේ පැති වලින් ගත්තාම ඇත්තට කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලට උදව් කිරීම වගේම මේ ඩිජිටල් මාකටිං ඉන්ඩස්ට්‍රියකට රජයෙන් වෙන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. අධ්‍යාපනය පැත්තෙන්, ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් පැත්තෙන්, ඒවා පැත්තෙන්. මොකද දැනට YouTubersලා කියන්නේ YouTube එකෙන් දරු පවුල් නඩත්තු කරගෙන හොඳ ආදායමක් ලබාගෙන ඉන්න සෑහෙන සෙට් එකක් ඉන්නවා මේ YouTube එකේ. ඉතින් ඒක රජයටත් ඇත්තටම ලොකු මේ රුකුලක් මේ විරකියාව පැත්තෙන්. මේ විරකියාව අඩු වෙන්නේ. මේ විරකියාව අඩු වෙන්නේ මේ ගෙදරට වෙලා නිකන් ඉන්නේ. අපිට වෙන ගොඩක් අර කෝපරේට් වලින් රිජෙක්ටඩ් වෙච්ච කට්ටිය බොහොම සාර්ථක YouTube channels run කරනවා. Exactly තරින්ද මොකද මේ Facebook එකේ ඔය pages බැලුවොත් community pages බැලුවොත් මේ 16 17 18 කොල්ලෝ කරන්නේ සමහර pages. ඒ pages වල වැටෙන posts බැලුවහම මේ creativity එක කොච්චර කල් මේ කොහෙද මෙච්චර කල් හැංගිලා තිබ්බේ කියලා. ලෝකේ ඕනම දෙයක් වුණොත් රට්ටා ඒ යම්කිසි රටක මොකක් හරි දෙයක් වුණොත් ඒ රටේ ඒකට මීම් එක හදන්න කලින් මං හිතන ලංකාවේ හදන. ඒ තරම් creativity එකක් මේ හැංගිලා තියෙන්නේ මේ රටේ. මේ ඒ හැංගිලා තිබ්බ creativity ඔක්කොම ආව මේ platforms එළියට ආපු එක. පව කට්ටක වෙලා විනාඩි දෙකයි ආණ්ඩුවට නැගිටින්න දුන්නේ නැහැ නේ වගේ. ඒ වගේ මේ මාර ක්‍රියේටිව් කට්ටිය මේකෙන් එළියට ආවා. ඉතින් ලංකාවේ යමුතුම සංස්කෘතියකුත් හැදිලා තියෙනවා. ලංකාවේ විරැකියාව නැති වෙනවා මේ YouTube Facebook ඩිජිටල් මාකටිං එකෙන්. ඉතින් ඒ වගේ දෙයකට රජයට අත දෙන්න පුළුවන් නම් අර වගේ පැති වලින් අනිවාර්යයෙන්ම රජයටත් ඇත්තට මේක ලොකු රුකුලක්. ලංකාවේ ආර්ථිකයට ලොකු රුකුලක්. විරැකියාව පැත්තෙන්, ඉන්කම් ජෙනරේෂන් පැත්තෙන්. ඒ වගේම යම්කිසි යම් ක්ෂේත්‍රයන්, ඒ කියන්නේ ටුවරිසම් වගේ ගත්තොත් ඒ පැත්තට තවත් ලෝකෙට අපේ රට ගැන කියලා තවත් මේ විදේශිකයන් ගෙන්න ගැනීමට අවස්ථාවක් තියෙනවා. අනිවාර්යෙන් ඒ වගේ ලොකු platform එකක් තියෙනවා. Stay tuned. We will be back after this short break. This is Biznomics. අයිබෝවන් නැවතත් ශ්‍රී ලාංකීය ව්‍යාපාර හා ආර්ථික ක්ෂේත්‍රයේ සතියාග කාලීන සංවාදය Biznomics සමගයි ඔබ අද එක්වන්නේ. අපි සාකච්ඡා කරන්නේ YouTube, digital marketing, content marketing මේ වගේ නවතම modern marketing ක්‍රමවේදයන් ගැන තමයි අපි සාකච්ඡා කරන්නේ. ඒ සඳහා අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ Ratta. Now we were speaking earlier about how we need to do the proper segmenting and all that. Now that's the planning part. Now when a brand gets on to the actual video campaign, what are the steps that you recommend? Now, let's say if I'm a marketing manager, or if we have a marketing manager who is joining us today in this program, and he's thinking, all right, now I want to do content marketing. I will later at some point look at working with influencers, but for now I want to do something in-house. I have a few funny guys, they're good, so I want to do something in-house. Now, how can they plan a content marketing campaign for their brand, and what are the basic steps that you recommend? When a brand is picking a content creator or an influencer, first thing they should do is choose the right influencer, choose the correct influencer for their brand. As we spoke about segmentation earlier, who can address their target market properly. That should be the first step. They should consider who is the right person to sell our product. If they choose the wrong person, the entire campaign will be a failure. Entire campaign will fail. So first step is choosing the right person. What is the reach they want? Who should they address? And those kind of things. What is the who is going to be their influencer? So you're saying don't put a video just for the sake of putting it. Just for the sake of putting it. Some people have reach in their YouTube channels, but just if a brand does a video just for the sake of doing it in that channel, their reach may not be the exact reach that they want. They may not be addressing to their target market. So choosing the right influencer is the first step. Second step, they have to look at their budget. And YouTube, if you see Sri Lankans, Tandu, they will only
remember things for very short period of time. Correct. Basically, if you say 3 days, that would be fair. After 3 days, they won't remember anything. So if you're planning a marketing campaign, you have to plan it at least for 3 months in YouTube. If you're doing a marketing campaign in YouTube, you have to at least plan it for 3 months. Some brands come to us with very limited budget to launch their product. With a very limited budget, they want only one YouTube video from us. They are spending the entire budget on that YouTube video. After that, they don't There's have no follow-up. There's no follow-up. So when a brand is planning a marketing campaign, they have to refresh the memory of the people. They have to look at the budget, choose the correct influencer, and keep refreshing the memory at least for 3 months for that brand to get embedded in the audience mind. All right. And obviously the video quality matters when they are doing it. So there are some companies we see they record the video with a good quality mobile phone. But then again, do you recommend for companies to look at investing in proper equipment? Yes, when you go to that level, of course, yes, Tarinder. If you are doing commercials, you have to deliver quality. If you are just doing content creation for self satisfaction, you don't have to. You do have to, but you don't have you to can worry. Get away with something. Get away with something. Yeah, you don't have to worry about the video quality. The content quality itself will get you to an extent. So if you are doing a commercial with a budget, you will definitely have to look at the video quality, content quality, and equipment quality, those kind of things. So if you're at that level, yes, you have to look at the quality of the video. All right. පැට්ට දැන් සමාජ මාධ්‍ය ඩිජිටල් මාධ්‍ය අපි කියන ඩිජිටල් මාකටිං සෝෂල් මීඩියා මාකටිං මේව කරන මේ බොහෝ දෙනා විවිධ මත දන්නවා. සමහර අය කියනවා අපිට මේක නියමිතම වැඩ කරා. සමහර අය කියනවා මේක කෙලින්ම සල්ලි නාස්තියක් අපරාධේ. දැන් ඔය කතා ඇහෙනවා. මම ඔබටත් හම්බ වෙන කට්ටිය කියන ඇති සමහර අය කියනවා අපි මේක කරා හරියන්නේම නැහැ. දැන් ඔබ දකින විදියට ලංකාවේ දැන් අපි කියනවා ලෝකේ ඕනම රටක සෝෂල් මීඩියා මාකටිං කරනවා නම් අපි කියන දෙයක් තමයි don't sell, be a friend කියලා. ඒ පාරිභෝගිකයාගේ යාළුවෙක් විදියට ඒ සමීප වෙලා අපිට පුළුවන් නම් ඒ කමියුනිකේෂන් එක ගෙනියන්න අපිට පස්සේ සෙල් කරන්නත් පුළුවන්. දැන් කවුරු හරි ඉන්නවා නම් කාසෙල් එකක් අයිති. එයා එයාගේ යාළුවට හැම වෙලේම කතා කර කියනවා නම් අලුත් කාර්යයක් ආව ඇවිල්ලා බලන්න. එයා තව සතියකට විතර පස්සේ කෝල් ආන්සර් කරන්නෙත් නෑ අර යාළුවා. හැබැයි තව කාසෙල් එකක් අයිති කෙනෙක් කතා කරලා කියනවා නම් මේ අපි ගත්තොත් කවුරු හරි කතා කරලා කියනවා මචං අද අපි සෙට් වෙමුද අපි හම්බ වෙමුද ෆිල්ම් එකක් බලන්න යන්න ඒ ගිහිලා ඉන්න ගමන් සුහදව කතා කරන ගමන් කියනවා මෙන්න මෙහෙම අලුත් වාහනයකුත් අනිවාර්යෙන් සේල් එක යන්නේ එයාටනේ ගොඩක් වෙලා දැන් ඔබට පේන විදියට ලංකාවේ බ්‍රෑන්ඩ්ස් ටිකක් මේ සෙල් කරන්න හදනවා වැඩි නැද්ද සෝෂල් මීඩියා වල ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන එක අඩුයි නේද? ඔව් ඒක බ්‍රෑන්ඩ්ස් වලට වඩා ඉන්ෆ්ලුවෙන්සර්ස් ලට ගොඩක් බලපාන තරින්ද මේ දැන් බ්‍රෑන්ඩ්ස් කොහොමද සෙල් කරන්න හදන්නේ ඉන්ෆ්ලුවෙන්සර් ත්‍රූනේ. මම කැමති ඔබේ අදහස් දැනගන්න ඉන්ෆ්ලුවෙන්සර් පැත්තෙන් වගේම මේ ඔබ දැකලා ඇති බොහෝ බිස්නස් පේජස් දැකලා ඇති කම්පනීස් වල එයාලත් කරන මේ සම්බන්ධයෙන් සෝෂල් මීඩියා වල එයාලත් කරන මිස්ටේක්ස් මොනවද කියන එක මම දැනගන්න කැමති ඔබ දකින්න විදියට. ඔව් සෝෂල් මීඩියා මෙහෙමයි. දැන් සෝෂල් මීඩියා වල ගොඩක් වෙලාවට මම ඉස්සෙල්ලා කිව්වා වගේ ටීවී වල වගේ අපිට ඇඩ් එක පෙන්වන්නේ නැහැ කියන්නේ මේ මොකද්ද ඇඩ් එක බලන්න නම් ඉන්ට්‍රස්ට් එකක් තියෙන්න ඕනේ. මොකක් හරි දෙයක් තියෙන්න ඕනේ ඇඩ් එකේ. නිකන් කරන්නම් වාලේ පෝස්ට් එක රසවත් කතාවක් තියෙන්න ඕනේ. කරන්නම් වාලේ කරුවා කියලා ඒ ඇඩ් එක ඇවිල්ලා මිනිස්සු බලන්නේ නැහැ. ඒක නිසා අනිවාර්යෙන් දැන් මම බ්‍රෑන්ඩ්ස් කියන්නේ නැතුව මේ කියන බ්‍රෑන්ඩ් එකක් කියන්න පුළුවන් වුණා නම් හොඳයි. නමුත් බ්‍රෑන්ඩ් සමහර බ්‍රෑන්ඩ්ස් තියෙනවා අර කන්ටෙක්ස්ට් එකට කන්ටෙන්ට් ක්‍රියේට් කරන. මොකක් හරි ලංකාවේ දෙයක් වුණාම ඒක සම්බන්ධ කරලා Facebook post එකක් දානවා YouTube වීඩියෝ එකක් කරනවා ඒ වගේ අපිට පේනවා සමහරක් ප්‍රසිද්ධ බිස්කට් බ්‍රෑන්ඩ් පවා මේක කරනවා. ඔව් බිස්කට් බ්‍රෑන්ඩ්ස් කරනවා වෙන බ්‍රෑන්ඩ්ස් කරනවා ඒ වගේ අර කන්ටෙක්ස්ට් එකට කන්ටෙන්ට් ක්‍රියේට් කරනවා ඒක අර මිනිස්සුන්ට රිලේටබල් මිනිස්සුන්ට හරි සමීපයි ප්‍රොඩක්ට් එක මූණට දමලා ගහන්නේ නැතුව
ඒ වෙච්ච දේ ඇතුලෙන් ප්‍රොඩක්ට් එක සටල්ලි දෙනවා මෙන්න මෙහෙම ප්‍රොඩක්ට් එකක් තියෙනවා කියලා බ්‍රෑන්ඩ් අවයර්නස් එක. එතකොට අර අපිට කන්සියුමර්ට ගිහිල්ලා ඔප්ෂන් ඒ කියන්නේ බ්‍රෑන්ඩ්ස් දෙකක් අතර චූස් කරන්න වුණොත් තැනකදී එකපාරට ඒ මිනිහට ඔළුවට එන්නේ අර බ්‍රෑන්ඩ් එක. හැම වෙලේම මේක top of the mind recall on top of the mind recall වෙන්නේ අර බ්‍රෑන්ඩ් එක. මොකද ඒ බ්‍රෑන්ඩ් එක හරි සමීපයි හිතට. ජීවිතේ වෙන සිද්ධි හරහා ඒ බ්‍රෑන්ඩ් එක අපි දැකලා තියෙනවා සෝෂල් මීඩියා වල. ඉතින් ඒ වගේ ගොඩක් සක්සස්ෆුල් මාකටිං කැම්පේන්ස් තියෙනවා මේ සෝෂල් මීඩියා වල තනු. ඒ වගේම අන්සක්සස්ෆුල් ඒවාත් තියෙනවා. ඒවල ගොඩක් වෙලාවට අන්සක්සස්ෆුල් වෙන්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ වැරදි ඉන්ෆ්ලුවෙන්සර්ව තෝරගැනීමෙන් හරියට ටාගට් මාකට් එකට ඇඩ්‍රස් කරන්නේ නැති platform එක තෝරගැනීමෙන් තමයි ගොඩක් වෙලාවට brands unsuccessful වෙන්නේ in selling their products. අර හරි කෙනාව තෝරගෙන හරි තැනට දුන්නොත් හරි විදිහට කරොත් social media කියන එක කවදාවත් unsuccessful වෙන්න බෑ. මොකද රීච් එක තියනවා කියන්නේ සම්පූර්ණ මාකට් එක එතන ඉන්නවා. හරි සෙග්මන්ට් එකට දෙන්න පුළුවන් විදිය දැනගන්න ඕනේ සක්සස්ෆුල් රට්ට. දැන් ඔබ බොහෝ ශ්‍රී ලාංකිකයන් සමගම YouTube හරහා සමීප වෙලා ඉන්න හින්දා මම දැනගන්න කැමතියි. දැන් ඕනම රටක මාකට් එක වෙනස්නේ ඕනම ප්‍රොඩක්ට් එකකට. දැන් ලංකාවෙත් විශේෂයෙන්ම අපි ගත්තොත් මේ මිඩල් ක්ලාස් එකේ අපර් මිඩල් ඉන්කම් කැටගරි ගත්තාම දැන් එයාලා ෆන් එකට කැමති වුණාට අර ඕනවට වඩා ඒ කුණුහරුප ඒ ෆිල්ට් ලෙවල් එකට යනවට කැමති නෑ කියන එකත් අපිට පේනවා. ඔබටත් එහෙම එකක් දැනලා තියෙනවද? අනිවාර්යෙන්. ඒක ගොඩක් වෙලාවට අපි හදාගත්ත, ඒ කියන්නේ මුලින් ඉඳන්ම හදාගත්ත මාකට් එක සාමාන්‍යයෙන් අපි ට්‍රැකින් එළියට යද්දී තරඳු කෑ ගහන්න පටන් ගන්නවා කොහොමද? දැන් මම හදාගත්ත මාකට් එක ගොඩක් වෙලාවට ෆැමිලි කන්ටෙන්ට් දැම්මේ. ඒ කාලේ ඉඳන්ම ෆැමිලි කන්ටෙන්ට් දැම්මේ. අම්මට තාත්තට ළමයින්ට ඔක්කොටම ඉඳගෙන hina වෙවි බලන්න පුළුවන්. ඔබේ වීඩියෝ වල තාත්තත් ඉන්නවා, බාප්පත් ඉන්නවා. ඒකින්ද ඔබට ඇයි හිතුනේ මේ ඔබම එන්නේ ඔක්කොම කැරක්ටර්ස් වලට? ඒක උනේ තරඳු හරි මේ ෆනි සීන් එකක්. මොකද මේ මම ඉස්සර වැඩ කරේ US කම්පැනි එක US hours වලට. එතකොට පටන් ගන්නේ හවස 6ට. වැඩ පටන් ගන්නේ හවස 6ට ඉවර වෙන්නේ පාන්දර 4ට. ඒ කියන්නේ රැට ඇහැරලා රිසර්චර් ජීවිතයක් ගත කරේ ඒ කාලේ. ඉතින් මම 4ට ගෙදර ඇවිල්ලා නිදිය ගන්නවා. නිදියගෙන ඊට පස්සේ 12ට විතර තමයි දවල් 12ට විතර තමයි ඇහැරෙන්නේ. ඇහැරෙනකොට ගෙදර කවුරුත් නැහැ. කට්ටිය වැඩට ගිහිල්ලා යාළුවොත් නෑ. යාළුවොත් වැඩට ගිහිල්ලා අර තනියෙන් ඉන්න පරිසරයක් තමයි තිබ්බේ. අවුරුදු 6ක් විතර තිස්සේ වැඩ කරනකොට තනියෙන් ඉන්න පරිසරයක් තමයි තිබ්බේ. ඉතින් ওই පරිසරය ඇතුලේ තමයි මම කන්ටෙන්ට් ක්‍රියේෂන් පටන් ගත්තේ. පටන් ගන්නකොට මායි කැමරාවයි විතරයි ගෙදර තිබ්බේ. කැමරාව ට්‍රයිපොඩ් එකේ ගහලා මම්ම රංගපාන්න පටන් ගත්තා. ඊට පස්සේ කැරක්ටර්ස් ඉන්ට්‍රොඩියුස් කරන්න ඕනේ වුණාම මම්ම කැරක්ටර්ස් වලට ආවා. මොකද යාළුවෝ හිටියේ නෑ ගෙවල් වල මේ වැඩට ගිහිල්ලා. ඉතින් ඒ වගේ කැරක්ටර්ස් ආවේ. එහෙම තමයි කැරක්ටර්ස් ටිකත් මම්ම කරන්න පටන් ගත්තේ. ඉතින් ඒක කට්ටිය ආදරෙන් වැළඳගත්තා. ඒක එහෙමම මේ හිට් එකක් වුණා මගේ channel එකේ. රට්ට දැන් මම මෙහෙම ඇහුවොත් ඔබ අපිට කියන්න පුළුවන් YouTube ප්‍රොෆෙෂනල් කෙනෙක් කියලා. සමහර කාලයට අපි YouTube සමාජ මාධ්‍ය වගේ දේවල් ප්‍රොෆෙෂනල් විදියට දකින්න නැති වුණාද? අද මේ වෙනකොට ඒකත් ප්‍රොෆෙෂන් එකක්. ඔබ කිව්වත් වගේ it's your career. Are you investing time or money on training on certain aspects of like your communication skills, your voice variation? Do you go to certain coaches? Do you invest time on voice training? Do you do that? At the moment, no. Actually, speaking, no. But it's a very value-adding. It's very value-adding if I do that. There are certain instances that I have realized. මට මෙහෙම voice training එකක් තිබ්බනම් මේක මීට වඩා තව impact එකක් ගන්න තිබ්බා කියන වෙලාවල් තිබ්බා ගොඩක් මේක. ඒක අනිවාර්යෙන් තමුන් ඉන්න ඉන්ඩස්ට්‍රි එක දැන් මගේ තියෙන්නේ තරඳු මේ ෆයිනෑන්ස් බෑග්ග්‍රවුන්ඩ් එකක්. මම සීමාතුරු ෆයිනෑන්ස් බෑග්ග්‍රවුන්ඩ් එක තමයි මගේ තියෙන්නේ. ඒ වුණාට මගේ බෑග්ග්‍රවුන්ඩ් එක මීඩියා වුණා නම් මම මීඩියා ටෙක්නිකලි ප්‍රීමියර් ප්‍රෝ එතකොට ඔඩිෂන් ඒ වගේ softwares වල technical skills දැනන් හිටියානම් හොඳටම එතකොට මට ඇත්තටම මේක වෙන level එකකට ගන්න තිබ්බා කියන feeling එක ආවේ නැතුව නෙමෙයි. ඒකෙන් මට කියන්න ඕනේ තමුන් ඉන්ඩස්ට්‍රි එකක ඉන්නවා නම් ඒ ඉන්ඩස්ට්‍රි එකේ අපිට තියෙන්නේ ගොඩක් වෙලාවට තරුදු ප්‍රැක්ටිකල් නොලෙජ් එක අපි කරලා ඉගෙන ගත්ත දේවල්. ඉන්ඩස්ට්‍රි එකේ අර ඇකඩමික්
නොලෙජ් එකක් කියන එකක් මේ සෝෂල් මීඩියා ඉන්ඩස්ට්‍රි මේක ඇකඩමික් තිබ්බේ නැහැනේ අපි මේකට එන කාලේ. මේක දැන් මාකටිං වගේ ගත්තොත් අපිට පේනවා ලෝකේ ඉන්නවා ගුරුස්ලා කොට්ලර්. එතකොට මැනේජ්මන්ට් පැත්තෙන් පෝටර්. හැබැයි සෝෂල් මීඩියා වල එහෙම ගුරු කෙනෙක් හදන්න බෑ. මොකද අද ඉන්න ගුරු හෙට වෙනකොට නෑ. හෙට ඔබ්සෙට් වෙලා. මොකද දැනුමත් අපි අද නිදා ගන්න යනකොට ඒ අද දැනන් හිටපු දේවල් වලින් 150ක් ඔබ්සොලීට් වෙලා. ඒක නිසා මේ එහෙම අර ඩිජිටල් මීඩියා YouTube ගැන ඉගෙන ගන්න තැනක් තිබ්බේ නැහැ අපි මේ ඉන්ඩස්ට්‍රි එකට එද්දි. ඒක නිසා එහෙම දැනුමක් තිබ්බනම් හොඳයි කියන අවස්ථා ගොඩක් තිබ්බා. අනිවාර්යෙන් ඕනේ ඉන්ඩස්ට්‍රි එකක ඉන්නවා නම් තමුන්ගේ ඒ ඉන්ඩස්ට්‍රි එක පිළිබඳ නොලෙජ් එක අනිවාර්යෙන් තමුන්ට වැදගත්. ඒකේ සස්ටේන් වෙලා ඉන්න. ඉතින් අනිවාර්යෙන් ඔව් ඒක තියෙන්න ඕනේ ඉන්ඩස්ට්‍රි එක ඉන්නකොට. රට අවසාන වශයෙන් දැන් අපි ගත්තොත් මම කලින් කිව්වත් වගේ ගොඩක් සිසුන් මම දැන් YouTube එකට එන්ටර් වෙන්න ලීගල් ඒජ් එක 16 දැන් ගොඩක් ශිෂ්‍යයෝ ඉන්නවා එයාලා කැමති YouTube channels පටන් ගන්න අනාගතේ YouTuber කෙනෙක් වෙන දැන් අද මේ වෙනකොට සමහරක් පාසල් වලට අපි ගිහිල්ලා කතා කරනකොට ළමයින්ගෙන් අහුවම කවුද වෙන්න කැමති මොකද්ද වෙන්න කැමති කියලා එයාලා කියනවා අපිට YouTuber කෙනෙක් වෙන්න සමහරක් අය එහෙම මොන වගේද කියලා සමහරක් අය කියනවා රැට්ටා වගේ ඉතින් මට දැනගන්න ඕන එහෙම අයට දෙන්න තියෙන ඇඩ්වයිස් එක අවවාදය මොකද්ද මේ සම්බන්ධයෙන්? ඇත්තටම තමයි දැන් ඔයා කිව්වා වගේ දැන් ඉස්කෝල වලට ගිහිලා ආපුවාම ඉස්සර කිව්වේ ගොඩක් වෙලාවට කවුද වෙන්න ඕනේ කොහොම ડોක්ටර් කෙනෙක් ඉංජිනේර කෙනෙක් ඔන්න ඔය රාමුවේ තමයි කට්ටිය හිරලා හිටියේ. නමුත් දැන් YouTube එකේ කට්ටිය දකින්නකොට YouTubers ලා වෙන්න බලන් ඉන්න පොඩි ළමයිනුත් ගොඩක් ඉන්නවා. ඒක ඒ ළමයින්ගේ ආසාව සහ ඇත්ත YouTuber කෙනෙක් වෙන්න පුළුවන් නම් හොඳයි. නමුත් ගොඩක් වෙලාවට තරිඳු අපේ පොඩි ඉස්කෝලේ යන ළමයි YouTuber කෙනෙක් වෙන්න හදන්නේ අර YouTube එකෙන් සල්ලි හම්බ කරන්න YouTube එකේ මොනිටයිසේෂන් ඒකෙන් YouTube එකෙන් එන සල්ලි වලින් වන්ඩියක් ගන්න අනිවාර්යෙන් දැන් ගොඩක් වෙලාවට YouTube මාකටිං YouTubersලා මාකට් කරේ ගන්න වාහන මාකට් කරපුවම එන්නේ ඒ වලට තමයි ගොඩක් අර පොඩි ළමයි ආස වුනේ නැත්නම් අර තමුන්ගේ දක්ෂතාවය පෙන්වන්නවත් තමුන්ට මේ සින්දු කියන්න පුළුවන් හැකියාවක් තියෙනවා ඒක ඔඩියන්ස් එකකට රංගපාන්න හැකියාවක් තියෙනවා ඒක ඔඩියන්ස් එකකට පෙන්වන්නවත් එහෙමනේ මේ කට්ටියට ඕනේ උනේ මේකේ මේ සල්ලි හම්බ කරන්න ගොඩක් වෙලාවට තමයි අපිට මේ මට කෝල්ස් එනවා පොඩි ළමයින්ගෙන් කෝල්ස් ඇවිල්ලා අහන්නේ මේ අයියේ කොහොමද මේ YouTube එකේ view එකකට කීයක් විතර හම්බ වෙනවද කියලා සමහරවිට මම එතකොට අහන්නේ මල්ලි වගේ වයස කීයද මට අය අවුරුදු 15යි තාම ඉස්කෝලේ යනවා එහෙම කියලා පටන් ගන්න. එතකොට මම ඉතින් එයාලා දන්නේ නැහැ views වලට සල්ලි එන්නේ නැහැ කියන එක. views වලට සල්ලි එන්නේ නැහැ කියන එකට වඩා ඒගොල්ලන්ට ඕනේ මේකේ මේ සල්ලි හම්බ කරන්න කොහොමද සල්ලි හම්බ කරන්නේ කියලා. මම ඉස්සෙල්ලා කිව්වා වගේ ක්‍රියේටිව් කන්ටෙන්ට් කෙනෙක්ගේ ඇහැකින් බලද්දි තරින්දු සල්ලි කියන්නේ මේකේ බයි ප්‍රොඩක්ට් එකක් විතරයි. අපි YouTube එකේ කරන දේ හරියට කරොත් බයි ප්‍රොඩක්ට් එකක් හැටියට සල්ලි අපිට හම්බ වෙනවා. සල්ලි අපිට හම්බ වෙනවා. ඒක හොඳටම කරොත් හොඳටම සල්ලි හම්බ වෙනවා. ඉතින් ඒක තේරුම් ගන්න නැතුව සල්ලි හම්බ කරන පරමාර්ථයෙන් ආවොත් YouTube එක දැන් මේ තියෙන තරගෙත් එක්ක හැමෝම මේක අබාධ පිවිසුමක් සහිත මේ barriers to entry නේ. Yeah, I mean this is what we call a perfect Shark Tank. Anyone can enter, anyone can do anything, collaborate, they can do anything. No rules, no boundaries, no barriers. Thus competition එක හොඳටම තියෙනවා කම්පිටිෂන් එක උපරිමයටම තියෙනවා දැන් ඒ කම්පිටිෂන් එකත් එක්ක අර අලුත් එක්කෙනෙකුට අලුත් අර සල්ලි හම්බ කරන්නම් ඒ කියන්නේ කරන්නම් වාලේ කරන සල්ලි හම්බ කරන්න බලාගෙන කරන්නම් වාලේ කරන එක්කෙනෙකුට ඇවිල්ලා මේකේ සස්ටේන් වෙන්න අමාරුයි ගොඩක් අර සල්ලි හම්බ කරන මෙන්ටැලිටියෙන් එන අය සතියෙන් දෙකෙන් YouTube එක දාලා යනවා channel එක අතහැරලා යනවා මොකද සතියෙන් දෙකෙන් කවදාවත් සල්ලි 7-5ක්වත් හම්බ කරන්න බෑ. මං පොඩි පුද්ගලික ප්‍රශ්නයක් අහන්න කැමතියි. ඒක ඔබ කම්ෆර්ටබල් නම් විතරක් උත්තර දෙන්න. ඔබ channel එක පටන්ගෙන කොච්චර කාලයකට පස්සේද ඔබට සල්ලි හම්බ කරන්න පුළුවන් වුණේ? මම channel එක පටන් අරන් 2016 channel එක පටන් ගත්තේ. channel එක පටන් ගත්තා 2018 වෙනකන්. මට channel එකෙන් 7-5ක්වත් හම්බුන්නේ නැහැ. 7-5ක්වත් හම්බුන්නේ channel එකෙන් මේ 2018 වෙනකන්. 2018 දී තමයි පළවෙනි $100 මට හම්බුනේ channel එකෙන්. ඒ හම්බුනාට පස්සේ තමයි එක ඇයි එහෙම දැන් මම සල්ලි මැත්තේ මැරීගෙන YouTube කරා නම් මම පළවෙනි මාස දෙකේදී YouTube එක අතහැරලා යනවා. අනිවාර්යයෙන්ම. මට සල්ලි හොයන්න ලොකු වමනාවක් තිබ්බේ නැහැ. මම මොකද ඒ කාලේ කෝපරේට් එකේ ජොබ් එක කරන ගමන් හිටියේ. මට ඉන්කම් එකක් තිබ්බා.
මම කරේ මගේ self satisfaction එක සඳහා. මගේ මේ දක්ෂතාවය එළියට දෙන්න ඕනේ හින්දා තමයි මම YouTube පටන් ගත්තේ. ඒක නිසා මම අර සල්ලි හම්බෙන්නේ නැතුවත් කට්ට කාගෙන දිගටම අවුරුදු දෙකක් තිස්සේ content දිගටම දාගෙන ආවා. දැන් මොකද සල්ලි හම්බෙන බලාපොරොත්තුෙන් ආව නම් මාසයක් දානවා දෙකක් දානවා 7-5ක්වත් නැහැ. ඉතින් අතහැරලා යන්න යනවා. ඉතින් ඒක තමයි මගේ survival එකේ මේන්ම point එක. මම සල්ලි මත්තේ නෙමෙයි මේකට ආවේ. මම කරපු වැඩේ හරියට කරපු හින්දා දැන් මට සල්ලි හම්බෙනවා හොඳටම YouTube එකෙන් සහ sponsors ලගෙන්. මම කරපු වැඩේ හරියට කරන වැඩේ හරියට කරන්න YouTube එකට එන්න පුළුවන් නම් එන්න සල්ලි මත්තේ එන්න එපා. ආවොත් ෆේල් වෙනවා අනිවාර්යෙන්. අනිත් එක තමුන්ගේ දක්ෂතාවය මොකක්ද කියලා අඳුරන්න. ගොඩක් වෙලාවට වගේ අර තමුන් අධ්‍යාපනය හොඳට හදාරලා අධ්‍යාපනය අනිවාර්යෙන් හොඳට හදාරලා බේස් එකක් ඕන. බේස් එක ෆවුන්ඩේෂන් එක තිබ්බේ නැත්නම් ඕනේ ගයක් කඩන් වැටෙනවා. ඒකින්ද අධ්‍යාපනය කියන එක අනිවාර්යයි. සල්ලි හම්බ කරන්න බලාගෙන ඉන්න එපා. අනිත් එක තමුන්ගේ දක්ෂතාවය මොකක්ද කියලා හරියට අඳුනගන්න. ගොඩක් වෙලාවට කෝල්ස් දීලා අහනවා අයියා අපි YouTube channel එකක් හදුවා මොන වගේ වීඩියෝස් දාන්න ඕනේ කියලා. කොහොමද මම කියන්නේ මොන වගේ වීඩියෝස් දාන්න ඕනේ? තමුන්ගෙන් අහගන්න ඕනේ. තමුන්ට මොන වගේ දක්ෂතාවය ඒ කෝලින් එක ඇතුලෙන් මෙන්න ඕනේ. ඇතුලෙන් එන්න ඕනේ. ඒක නිසා මේ YouTube කියන්නේ ගොඩක් ලොකු potential එකක් තියෙන market එකක්, ලොකු potential එකක් තියෙන industry එකක්. හරියට කරොත් ඒ potential එකේ දායකයෙක් වෙන්න පුළුවන් ඕගොල්ලන්ටත් ඉස්සරහට. YouTube, digital marketing, social media මේ හරහා කොහොමද career එකක් develop කරන්නේ? ඒ වගේම brands කොහොමද මේකෙන් ප්‍රයෝජනය ගන්නේ? විශේෂයෙන්ම digital content creators එක්ක වැඩ කරනකොට කොහොමද මේ සම්බන්ධතාවය පවත්වා ගත යුත්තේ? YouTube හරහා මුදල් ඉපයීම වගේ දේවල් ගැන තමයි අපි අද සාකච්ඡා කරේ. අපි සාමාන්‍යයෙන් අපේ වැඩසටහන එන ඕනම කෙනෙකුට අපි සුබ පතනවා මේ වැඩසටහන ඉවර වෙනකොට. හැබැයි අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ YouTube content creation එකේ මේ දවස්වල number 1 trending YouTuber ලංකාවේ ඉන්න රැට්ටා. අපි රැට්ටට එයාගේ සම්ප්‍රදායික වීඩියෝස් වල කියන වගේ අපි අද සුබ පතන්නේ come on රැට්ටා කියලා තමයි. සුබ පතනවා රැට්ටා ඔබට. thank you very much. thank you very much මට ආරාධනා කරාට වැඩසටහනට. Thank you and it's our pleasure to have you. With that, we wrap up this week's episode of Biznomics. I will see you with the next episode.